විමාන ප්‍රේතිය විසින් අදිෂ්ඨාන කරලා තමනුත් තමන්ගේ විමානයත් මේ නැවේ ඉන්න පිරිසට පෙන්නනවා. ඒ දැක්කහම අර වෙළඳ නායකයා බොහෝම සතුටටපත් වෙනවා. ඔහු ඇයට කියනවා බොහෝම ලස්සන රූප සම්පත්තියක් තියෙන පින්වතිය. ඔබ දකින්න අපට ওই විමානෙන් එළියට එන්න කියලා. මේක රන්වන් විමානයක්. එහෙම ආයාචනාවක් කරාම අර ප්‍රීතිය කියනවා මට මේ විමානයෙන් එළියට එන්න පුළුවන් කමක් නැහැ. මොකද මම ඇඳුම් නැතුවයි ඉන්නේ. නග්න වූ සිරුරක් මට තියෙන්නේ. ඒ නිසා මගේ ශරීරය සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අර වෙළඳ නායකයා කියනවා පින් ඇත්තිය මගේ උතුරු සළුව මම ඔබට දෙන්නම්. මේ උතුරු සළුව ඇඳගෙන එළියට එන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා ඔය විදිහට වස්ත්‍ර දුන්නට අපට වස්ත්‍ර ගන්න පුළුවන් කමක් නැහැ. අපට වස්ත්‍ර ලැබෙන ආහාර ලැබෙන වෙනම ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒ ක්‍රමයට වස්ත්‍ර දෙනවා නම් මට වස්ත්‍ර ලැබෙනවා. ඒ හින්දා මට ඒ විදිහ තමයි වටින්නේ කියලා. එගින්ම අහනවා ඔබට වස්ත්‍ර ලැබෙන ක්‍රමය මොකක්ද? ඔබට ආහාර ලැබෙන ක්‍රමය මොකක්ද? එහම අහපුවාම ඇයි කියනවා ඔබේ ඔය නැවේ ඉන්නවා බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච ශ්‍රද්ධාවෙන් යුක්ත වෙච්ච මනාව තෙරුවන් සරණ ගියපු එක උපාසක කෙනෙක් ඉන්නවා. මට දෙන්න හදන ඔය වස්ත්‍රය ඒ උපාසක තැනට පූජා කරන්න. උපාසකට වස්ත්‍රය දීලා ඒ පින මට දෙන්න. ඒක තමයි අපිට වස්ත්‍ර ලැබෙන ක්‍රමය. එතකොට පින්නතුනි වර්තමානයේ අපේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න අපි ඕන තරම් දම් පින්කම් කරනවා. එතකොට අපි මොනවද අපේ ඥාතීන්ට දෙන්නේ? අපි ඒයට දෙන්නේ අපි ලබාගත් පින. ඒ ප්‍රාප්ති දානමේ කුසලයේ තමයි අනුමෝදන් කරන්නේ. ඒ කුසල් අනුමෝදන් කරාම ඒ අයගේ අවශ්‍යතා බොහොමයක් සම්පූර්ණ වෙනවා. ආහාර දන් දුන්නාම මියගිය ඥාතියා පින් බලාපොරොත්තු තැන්වල ඉන්නවනම් ඒ අයට ආහාර ලැබෙනවා. වස්ත්‍ර දන් දීලා පින් අනුමෝදන් කළාම ඒ අයට වස්ත්‍ර ලැබෙනවා. මේ වාගේ අපේ බුදුරජාණන් වහන්සේ දසදාන වස්තුවක්ම දේශනා කළානේ. එතකොට ඒ දේවල් දන් දීලා ඒ පින්කම සම්පූර්ණ කරගත්තාම අපටත් මේ සංසාරගත ජීවිතේ බොහෝ අඩුපාඩු සම්පූර්ණ වෙනවා. අහවල් දේවල් හිගයිනේ. ඒ දේවල් නැහැනේ කියලා දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ජීවිත සසර ගමනේ ලබන්නේ දසදාන වස්තුව සම්පූර්ණ කරන එක බොහොම වටිනවා. ඒ වාගේ පින්කම් කරලා ඥාතීන්ට පින් දුන්නාම පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අපි පූජා කරපු දේවල් වල කුසලයෙන් එක එක විදිහේ ආනිසංස සැප සහිත ජීවිත ලබන්න හේතු වෙනවා. ඒ නිසා වර්තමානයේ අපිත් දන් දීලා ඥාතීන්ට පින් දෙනවා. විශේෂයෙන් සම්මා සම්බුද්ධ ශාසනය පරාමර්ශණය කරගෙන වර්තමානයේ දන් දීලා අපි මහ කුසල් ඒ අයට අනුමෝදන් කරනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලම ඒ ක්‍රමයේ තිබුණා. ඊට අමතරව අපි දුගී මගී යාචකයන්ට ආහාර දෙනවා. සමහරලාට අනාථ නිවාස, වැඩිහිටි නිවාස, ඒ වාගේ තැන් වලට ආහාර දීලා ඒ වැඩිහිටියෝ ආහාර පාන ආදීන් සන්තරපණය කරලා අසරණ වෙච්ච දුවදරුවෝ ඇඳුම් පැළඳුම් වලින් ආහාරයෙන් තවත් නොඑක් අවශ්‍ය දේවල් වලින් සන්තරපණය කරලා අපි අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. දන්සල් වගේ පවත්වලා ඒ රැස් කරගන්න කුසල් අනුමෝදන් කරනවා. මේ එක එක විදිහේ පින් අනුමෝදන් කරාම ඒ අය ඒ පින ලබාගෙන තමයි සුවපත් වෙන්නේ.
එතකොට ඒ කාරණාව නැවත මනාව ප්‍රත්‍යක්ෂ කරන තැනක් තමයි මේ බල්ලාටියේ പ്രേත වස්තුව. අර විමාන ප්‍රේතිය කියන්නේ ඔබේ නැවේ ඉන්න සිල්වත් ගුණවත් උපාසක තැනට ඔය වස්ත්‍රේ පූජා කරලා මට ඒ පින අනුමෝදන් කරන්න කියලා. ඒ නිසා නැවේ ඉන්න පිරිස උපාසක තැනට කතා කරලා ඔව් බොහොම හොඳට නාවලා සුවඳ පැනින් නාවලා මනාව උපස්ථාන කරලා මේ නැවේ ඉන්න පිරිස ඔහුට ආහාර පාන ආදීන් හොඳට සංග්‍රහ කරනවා. ඒ අවසානයේ වස්ත්‍ර දෙකක් ඔහුට දෙනවා. අඳින වස්ත්‍රයයි කරේ දාගන්න වස්ත්‍රයයි. ඒ කරේ දාන වස්ත්‍රයට තමයි මේ උතුරු සළුව කියලා කියන්නේ. ඒ පින අර විමාන ප්‍රේතියට අනුමෝදන් කළා. පිනතිනේ මේ පින් අනුමෝදන් කරනකොට ඒ පින කොයිතරම් ඉක්මනට අනුමෝදන් වෙනවද කියන කාරණාව නැවත මෙතන සඳහන් කරනවා. ඇයට පින් අනුමෝදන් කරනවත් එක්කම ඇය ඒ ප්‍රාප්ති දානමේ කුසලයේ ලැබිලා දිව්‍යමය ආහාර පාන හා සමාන ආහාර තමයි ඇයට ලැබෙන්නේ. මොකද මේ විමානයේ ඇතුලේ බුද්ධාන්තරයක් ඇය ජීවත් වෙනවා. ආයු කෙරවල මරණයටපත් වෙනවා. නැවත එතනම උපදිනවා. නැවත ආයු කෙරවල මරණයටපත් වෙනවා. නැවත එතනම උපදිනවා. කර්මය කොයිතරම් බලවත්ද? බුද්ධාන්තරයක් තිස්සෙම ඇය නග්නව මේ විමානය තුළ ජීවත් වෙනවා. නමුත් අර ආහාර දන් දීලා පුණ්‍යානුමෝදනා කරාම ඇයට මනාව දිව්‍යමය ආහාර සමාන ආහාරත් ලැබෙනවා. දිව්‍යමය වස්ත්‍ර සමාන වස්ත්‍රත් ලැබෙනවා. අර නැවේ ඉන්න පිරිසට පෙනෙන්න ඇයට ලැබුණ දිව්‍ය වස්ත්‍ර හා සමාන වස්ත්‍ර ඇඳගෙන කුසලයක මහිමය කොයිතරම් ප්‍රබලද කියන කාරණාවත් දක්වමින් ඇය විමානෙන් එළියට ඇවිල්ලා අර පිරිසට පේන්න වුන් ඉදිරියට ඇවිදගෙන එනවා. දැන් එතකොට හිතලා බලන්න පින්නතුනි, පින්කමක් කරලා පින් අනුමෝදන් කරනකොට පින් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට ඒ වෙලාවේ මේ පින ලැබෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ජානුස්සෝනි සූත්‍රයෙන් දේශනා කොට වදාළේ මේ පින් අනුමෝදන් කරනකොට ස්ථානයේ ඉන්න අයට ලැබෙනවා, අස්ථානයේ ඉන්න අයට නොලැබෙනවා. ජානුස්සෝනි බ්‍රාහ්මණයනි භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ, ස්වාමීනි අපි මිය ගිය අයට පින් දෙනවා. බ්‍රාහ්මණයන් හැටියට අපිත් පින් අනුමෝදන් කරනවා. භාග්‍යතුන් වහන්සේත් දන් පිළි අරගෙන මිය ගිය අයට පින් අනුමෝදන් කරනවා. ස්වාමීනි අපි අනුමෝදන් කරන මේ කුසල් ඒ අයට ලැබෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බ්‍රාහ්මණය ස්ථානයේදී ලැබෙනවා, අස්ථානයේදී නොලැබෙනවා කියලා. එතකොට ස්වාමීනි මොනවද ස්ථාන, ස්වාමීනි මොනවද අස්ථාන කියලා බ්‍රාහ්මණය අහපුවාම භාග්‍යතුන් වහන්සේ නැවත පැහැදිලි කරලා දෙනවා. බ්‍රාහ්මණේ මේ අනුමෝදන් කරන පින නිරයවල් වල ඉපදලා ඉන්න අයට ලැබෙන්නේ නැහැ. අපේ ඥාතියා මරණින් මත්තේ නිරේ නම් ඉපදිලා ඉන්නේ, ඔහුට මේ පින් ලැබෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ නම් ඉපදිලා ඉන්නේ, ඔහුට මේ පින් ලැබෙන්නේ නැහැ. දෙවියෙක් වෙලා නම් ඉපදිලා ඉන්නේ, ඔහුටත් මේ පින් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ජානුස්සෝනි සූත්‍රයේ පැහැදිලි කරන විදිහ අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේගෙන් යම් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට ගැලපෙන්න තමයි උත්තර දීලා තියෙන්නේ. එතෙන්ට අදාළ වෙන විදිහට උත්තරයක් සපයලා තියෙන්නේ. එතකොට දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා කියහම සමහර කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් අපි මොකටද දෙවියන්ට පින් දෙන්නේ කියලා. නමුත් මහා පරිනිර්වාණ සූත්‍රයේ දෙවියන්ට පින් ලැබෙන වෙනම ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊට අනුව තමයි අපි පින්කම් කරලා දෙවියන්ට පින් දෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වරක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා.
ධර්ම දානයගේ මහත්ඵල බව පැහැදිලි කරලා දුන්නාම ස්වාමීනි භික්ෂුන් වහන්සේලාට දැනුවත් කරන්න. දානෙ ගෙදරක දානෙ වළඳලා ඉවර වෙලා දායකයාගේ හිත සතුටු කරන්න පින්කමේ ආනිසංස කියලා දීලා හතර පද ගාථාවකින් කරන ඊටාම සුළු අනුශාසනාවක් අවසානයේත් දෙවියන් වෙච්ච අපිට පින් දෙන්න කියලා. මොකද ධර්ම දානයේ ඒ තරම් උසස් නිසා. ඉතින් එතකොට එතන පින් ඉල්ලන්නේ පින් ලැබෙන නිසානේ. නමුත් ජානුස්සෝනි සූත්‍රයේ සඳහන් කරනවා මේ අස්ථාන අතර දිව්‍ය ලෝකෙත් තියෙනවා කියලා. එතකොට සඳහන් කළා එහෙනම් දෙවියන්ට පින් ලැබෙන්නේත් නැහැ. ඊට අමතරව මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා නම් අපේ මියගිය ඥාතියා ඔහුට පින් ලැබෙන්නේත් නැහැ. ඒකට හේතුව තමයි පින්නතුනි මේ අනුමෝදන් කරන කුසල කර්මය ගැන අපේ බලාපොරොත්තුවක් නැති එක. අපි උදාහරණයක් හැටියට මෙහෙම සඳහන් කරමු. අපේම ඥාතියෙක් මරණයටපත් වෙලා නැවත අපේම පවුලේ හෝ අසල්වැසි නිවසක ඔහු ආයේ මනුස්ස ලෝකෙම ප්‍රතිසන්දි ලැබුවා. දැන් වයසින් මුහුකුරා ගිහිල්ලා අපි කියමු දැන් අවුරුදු 15ක් 16ක් වෙන තැනට එනකන් ඇවිල්ලා. නමුත් අපි තාමත් අපේ නමින් මරණයටපත් වෙච්ච අපේම පුතෙක් වේවා මව්පියෝ වේවා කවුරු හරි වෙනුවෙන් තාමත් ඒ දිනේට පින්කම් කර කර පින් අනුමෝදන් කරනවා. අපි එහෙම කරනවානේ ඥාතීන් මිය ගිහිල්ලා සමහරලාට අවුරුදු 30 40 ගත වුණත් අපි පින්කම් කරලා පින් දෙනවා. සමහර වෙලාවට අර අපේ මේ පින් අනුමෝදන් කරන කෙනාම අපි අතර ඉපදිලා මේ පින්කමට බොහෝම වෙහෙසිලා මහන්සි වෙලා උදව් කරනවා වැඩ කරනවා උපකාර කරනවා. නමුත් ඔහු දන්නේ නැණි මේ පින් දෙන්නේ පෙර ජීවිතේ මටයි කියලා. ඒ හින්දා ඒ පින ලැබීමේ බලාපොරොත්තුවක් නැණි. මියගිය ඥාතියට පින් දෙනවා මිසක් මේ මම වෙනුවෙන් කරන පින්කමක් කියලා දන්නේ නැති නිසා බලාපොරොත්තුවක් නැහැ. ඒ බලාපොරොත්තුව නැති නිසා ඔහුට ඒ පින අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ වාගේ තමයි එහෙනම් දෙවියොත් අපි මේ අනුමෝදන් කරන පින් බලාපොරොත්තුවක් නැති නිසා ඒ වෙලාවට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඒකයි මෙතන එහෙම සඳහන් කරන්නේ. එතකොට ස්වාමීනි කාටද අපි දෙන පින් ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පරදත්තූප ජීවී කියන പ്രേත ආත්ම කොට්ටාස ඉපදිලා ඉන්න අයට මේ පින් ලැබෙනවා. එහෙම නැත්නම් මේ පින් ඉල්ලගෙන ඉන්න പ്രേතයන්ට මේ පින් ලැබෙනවා. සමහර പ്രേතයෝ ඇවිල්ලා පින් ඉල්ලනවනේ. දැන් බිම්බිසාර රජුරුවන්ගේ ඥාති പ്രേතයෝ බුද්ධාන්තර ගණනාවක් പ്രേත ලෝකවල ඉපදිලා බිම්බිසාර රජුරුව ගාවට එනවනේ පින් හොයන්න. මේ මහා කල්පේ මුලින්ම පහළ වෙච්ච කකුසඳ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි අපිට පින් දෙන්න කෙනෙක් නැද්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අනාගතේ පහළ වෙනවා කොණාගම කියලා ලෞතර බුදු කෙනෙක්. උන්වහන්සේගෙන් අහලා බලන්න කියලා. පින්නතනි බුද්ධාන්තරයක් බලාගෙන ඉන්න ඉපේ. പ്രേත දුක විඳගෙන ආහාර පාන නැතුව සා පිපාසාවෙන් පීඩිතව සමහරලාට වස්ත්‍ර පවා නැහැ. අසීමාන්තික දුකක් විඳිනවා. බුද්ධාන්තරයක් කියලා කියහම අනේ ඒ බුද්ධාන්තරයේම මේ දුක විඳලා නැවත කොණාගම භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහපුවාම උන්වහන්සේත් දේශනා කළේ අනාගතේ පහළ වෙනවා කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් අහලා බලන්න කියලා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් විමසුවාම උන්වහන්සේ දේශනා කොට වදාළේ අනාගතේ පහළ වෙනවා ගෞතම කියලා සම්මා සම්බුදු කෙනෙක්. ඒ කාලේ උපදිනවා ඔබලගේ ඥාති කෙනෙක්. ආන්ගේ ඥාතියගෙන් තමයි පින් හම්බෙන්නේ කියලා. ඉතින් ඒ සඳහන් කළේ බිම්බිසාර රජුරු ගැන. තවත් බුද්ධාන්තරයක් බලාගෙන හිටියා. දැන් බුද්ධාන්තර 4. හතරවෙනි බුද්ධාන්තරේ බිම්බිසාර මහරජුරවන්ට හීනෙන් ඇවිල්ලා පෙනී හිටිනවා.
ඊට පස්සේනේ රජුරෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි මෙන්න මේ වාගේ පිරිසක් ඇවිල්ලා පෙනී හිටියා. මොකද්ද මේකේ තේරුම කියලා. හිතා භයානක පෙනුමක් තියෙනවා. ඒ තනිකරම ඇට සැකිලි වාගේ. ආහාර නැහැ. නමුත් මේ බුද්ධාන්තර ගානක් ආහාර නැති දුක මොන තරම් දැනෙන්නේ ඇද්ද කියන කාරණාව අපිට කවදාවත් තේරෙන්නේ නැහැ නේ. වේල් දෙකක් තුනක් ආහාරයේ මැගෑරුණාම අපි ක්ලාන්ත වෙනවා. දරා ගන්න බැරුව යනවා ඒ වේදනාව. ඒ ආහාර පාන දෙකම නැහැනේ. ඉතින් අපි කවදාවත් එහෙම ඉඳලා නැති නිසා අපිට දුක තේරෙන්නේ නැහැ. නමුත් බුද්ධාන්තර හතරක සාපිපාසා දුක කොහොම දැනෙන්නේ නැද්ද? කොයි තරම් දුක දැනුණත් කර්මය නිසා ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඒ දුක දැනි දැනි ජීවත් වෙන එක තමයි විපාකය. ඉතින් බිම්බිසාර රජුරු බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව ඇහුවහම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජා ඔබට කරදරයක් අනතුරක් නම් නෙමෙයි. පෙර පව් කරගත් ඔබේ ඥාති පිරිසක් පින් ඉල්ලන්න ඇවිල්ලා තියෙනවා. ස්වාමීනි කොහොමද පින් දෙන්නේ? මහරජා සංඝයාට දන් දීලා ඒ අයට ඒ පින අනුමෝදන් කරන්න කියලා දේශනා කළා. රජුරු එලිසම කළා. රජුරවන්ට එදා රැත් හීනෙන් දකින්න ලැබෙනවා මේගොල්ලෝ නිකන් දිව්‍යමය ශරීරවාදී. බොහොම ලස්සන පෘෂ්ටිමත් පැහැපත් දිලිසෙන ශරීර දැන් තියෙන්නේ. නමුත් සියලු දෙනාම නිර්වතින් තමයි ඉන්නේ. නැවත රජුරෝ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. ස්වාමීනි පින් ලැබිලා තිබුණා. නමුත් හැමෝම තාමත් නිර්වත්. භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කළා මහරජා. සංඝයාට වස්ත්‍ර පූජාවක් කරලා. ඒ වස්ත්‍ර පූජා කිරීමේ පින ඒ අයට අනුමෝදන් කරන්න කියලා. රජුරෝ එදා රාත්‍රී සිහිනෙන් දකිනවා හැමෝම දිව්‍යමය වස්ත්‍ර වගේ වස්ත්‍ර ඇඳගෙන දිව්‍යමය ශරීර වගේ මනා වූ ශරීර ලැබලා ආහාරයෙන් සන්තරපණය වෙලා ඒ දුකින් අත මිදලා හිටියා. ඉතින් මේ වගේ සමහර ප්‍රේතයෝ පෙනී හිටලා පින් ඉල්ලනවා. පරදත්තූප ජීවී ප්‍රේතයා කියලා කියන්නේ ඒ ප්‍රේතයන්ට නම් කර්මජ දිවසක් තියෙනවා කියලා පින්නතුනි සඳහන් කරනවා. මොකටද මේ කර්මජ දිවසක් තියෙන්නේ? තමන්ගේ ඥාතීන් ඉන්නේ කොතනද කියලා හඳුනගන්න. ඥාතීන් හඳුනගත්තාම ඒ අය පින්කම් කරන බව දකිනවා. තමන්ට පින් අනුමෝදන් කරයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. පින් අනුමෝදන් කරාම ඒ කුසල් ලබාගෙන වුන් සුවපත් වෙනවා. එහෙනම් මෙන්න මේ ආයත තමයි පින් ලැබෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට අර විමාන ප්‍රේතියත් වෙළඳ පිරිසගෙන් පින් ඉල්ලා හිටියා. අර සිල්වත් ගුණවත් උපාසක තැනට ආහාර පාන ලබලා දීලා වස්ත්‍ර දෙකක් ඔහුට පූජා කරලා අනුමෝදන් කළ පින එකෙනෙහිම ඇය ලබා ගත්තා. තවත් කාරණාවක් පැහැදිලි වෙනවා. මේ විමාන ප්‍රේතිය සඳහන් කළේ නැහැ ඔය නැවේ ඉන්න අයට වස්ත්‍ර දීලා මට පින් දෙන්න කියලා. ඇයි සඳහන් කළේ ශ්‍රද්ධාව ඇති තිසරණ සරණ ගිය සිල්වත් උපාසක කෙනෙක් ඉන්නවා. ඔහුට දන් දෙන්න කියලා. ඇයි එහෙම සඳහන් කළේ? විශාල කුසලයක් විශේෂ කුසලයක් ඒ තුලින් රැස් වෙන නිසා. දානීය ආනිසංස ලැබෙන හැටි ඒ පුජ්‍යලයාගේ සිල්වත් ගුණවත් බවට අනුව අඩු වැඩි වෙන හැටි භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. දක්ඛින විභංග සූත්‍රයෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා. මොකද දක්ඛින විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතන ආනිසංස පාර්ශවයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ තිරිසං සත්තු. තිරිසං සතෙකුට කෑම වේලක් දුන්නහම අපි අනාගත ජීවිත කීයකට හම්බ කරගත්ත වෙනවද?
අනාගත ජීවිත 100ක්. තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත 100ක බඩගින්න ඉන්න වෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නාම ඒ කියන්නේ පන්සිල් ආරක්ෂා කරන්නේ නැති, තෙරුවන් සරණ ගිහිල්ලා නැති දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත 1000ක බඩගින්න ඉන්න වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද දුස්සීල වුණත් මිනිස්සෙක්නේ. තිරිසන් සතෙකුට වඩා උසස්. පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් ලැබලා දුන්නාම කාටද මේ පෘතජ්ජන සීලවන්තයි කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි හොඳයි කියන අය. අපිට හොඳ වුණාට ආර්යයන් වහන්සේලාට ඒ අයත් හොඳ නැහැ. මොකද හරියටම තිසරණේ පිහිටලා නැහැ. නමුත් ගමේ ගෙදර ජීවත් වෙනකොට අපි කියනවා හොඳ මිනිස්සෙක්. නමුත් දිවි හිමියෙන් පන්සිල් රකින්නවා කියලා කාරණාවක් නැහැ. තිසරණේ පිහිටලා නැහැ. හැබැයි ඒ වුණාට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඒ නිසා අපි කියනවා හොඳ මිනිස්සෙක්. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නාම කෑම දුන්න කෙනාට ලැබෙන ආනිසංසය අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා කියලා සඳහන් කරන්නේ. අහසින් 이르දියෙන් යන තවුසෙකුට කෑම වේලක් දෙන්න ලැබුණොත් මේ කාලේ නම් අපිට කොහොමත් එහෙම දන් වේලක් දෙන්න ලැබෙන එකක් නැහැ. අනාගත ජීවිත කෝටි ලක්ෂයක් විපාක දෙනවා කියලා කියන්නේ. හැබැයි ඊළඟට දේශනා කළේ මනාව තිසරණ සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා කියලා. ඒ තිසරණේ විතරක් තියෙනවා නා. ඒ කියන්නේ බුදුන් දහම් සඟුන් සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් දුන්නාම අනාගත ජීවිත අසංකේයයක්. නමුත් ඒ පුද්ගලයා ළඟ පංචශීලයක් තියෙනවා නම් මනාව ඔහුට දන් දුන්නාම ලැබෙන ආනිසංසයේ ප්‍රමාණය දක්වලා නැහැ. එතනින් එහාට කෙලින්ම කතා කරලා තියෙන්නේ සෝවාන් වහන්සේ ගැන. සෝවාන් වහන්සේට ආහාර වේලක් ලැබලා දුන්නොත් ලැබෙන ආනිසංසයේ මෙච්චරයි මෙපමණයි කියලා සඳහන් කරලා නැහැ. එතනින් එහාට ආනිසංස මොකවත් ප්‍රමාණය දක්වලා සඳහන් කරලා නැහැ. නමුත් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා පුද්ගලයාගේ සිල් ගුණවලට අනුව අපට ලැබෙන ආනිසංසය පොඩි ප්‍රමාණයකින් නෙමෙයි ඊටා විශාල ප්‍රමාණ වලින් ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් වලින් අසංඛ්‍ය ගණන් වලින් ඉහළ ගිහිල්ලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා අර තැනැත්තිය කියනවා මේ නැවේ මේ වෙලාවේ දන් දෙන්න මේ නැවේ සිල්වත් ගුණවත් උපාසක කෙනෙක් ඉන්නවා. එතකොට පින්නතුනි කල්පනා කරන්නකෝ ඔබ අපි බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා මනාව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරනවා නම් යටත් පිරිසෙන් තෙරුවන් සරණ ගිහිල්ලා නම් තුනුරුවන්ට කීකරු කෙනෙක් වෙලා නම් තුනුරුවන් පිළිබඳව මනාව පිළිපදින කෙනෙක් බවට පත් වෙලා නම් අපි ලෝකයට මොනතරම් කල්යාණ මිත්‍රයෙක් වෙනවද කියලා. බත් වේලක් දෙන, වතුර උගුරක් දෙන කෙනෙකුට මොනතරම් යහපතක් අපි නිසා සිද්ධ වෙනවද කියලා. එතකොට අපි සිල්වත් වෙන එක කොයිතරම් වටිනවද අන්‍යයාගේ යහපත වෙනුවෙන්. මගේ යහපත සඳහා පමණක් නෙමෙයි. අනුන්ට කොයිතරම් යහපතක් වෙනවද. ඒකයි මේ ශාසනය සඳහන් කරන්නේ අපි ආත්මාර්ථකාමී වෙනකොට අපි නිකම්ම පරාර්ථකාමී වෙනවා කියලා. මෙතන ආත්මාර්ථකාමී කියලා කියන්නේ අර අපි සාමාන්‍ය සමාජයේ කතා කරන කපටි කෛරාටික පුද්ගලයෙක් ගැන නෙමෙයි. ආත්මාර්ථකාමියා කියලා කියන්නේ තමන්ට ලැබුණ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට නැත්නම් තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් සපයන කෙනා. ඒ ජීවිතයට මනාව වූ අර්ථයක් සපයනවා නම් තමන්ගේ ආත්මයට හොඳ සාධාරණයක් කරනවා නම් ඔහු අනිවාර්යෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක්. ඔහු පන්සිල් ආරක්ෂා කරන කෙනෙක්. ආත්මයට අර්ථයක් කරනවා කියලා කිව්වේ.
එතකොට ඇයි අපි තෙරුවන් සරණ ගියේ? ඇයි අපි පන්සිල් ආරක්ෂා කරන්නේ? සතර අපායෙන් මිදෙන්නනේ. මම සිල් ආරක්ෂා කළොත් සතර අපායෙන් මිදෙන්නේ මමනේ. නමුත් ඒ සතර අපායෙන් මිදීම, සංසාරයෙන් මිදීම පරමාර්ථය කරගෙන යම් කෙනෙක් සිල් රකින්නකොට තව කෙනෙක් ඔහුට කෑම වේලක් දුන්නොත් ඒ කෑම වේල දුන්න කෙනාට අනාගත ජීවිත අසංකේයයක්වත් යටත් පිරිසෙන් ආහාර ලැබෙනවනේ. එතකොට මම සිල් ආරක්ෂා කිරීම තුළ මම අන්‍යයන්ට මහ ලොකු යහපතක් කරලා තියෙන. ඒකයි කිව්වේ ආත්මාර්ථයෙන් පරාර්ථයට යන ක්‍රමයක් මේ ශාසනයේ මනාව අපිට පෙන්නලා තියෙන්නේ. විමාන ප්‍රේතිය දිව්‍යමය ආහාර පාන හා සමාන ආහාර ලැබුවා. ඒ වගේ සමාන වස්ත්‍ර ලැබුවා. Taman මේ අනුමෝදන් කරපු ප්‍රාප්ති දානේ මේ මොහොතේම ලබාගත්ත කියන කාරණාව ප්‍රදර්ශනය කරමින් තමයි ඇය අර වෙළඳ පිරිස ඉදිරියට පැමිණෙන්නේ. හැබැයි ඇය පස්සේ සඳහන් කරනවා මම තව මාස 4ක් ඇවෑමෙන් පස්වෙනි මාසේ මගේ මේ සැපත මට අහිමි වෙනවා. දැන් බොහොම ලස්සනයි. ලස්සන කේශ කලාපයක් තියෙනවා. රත්තරන් විමානයක ජීවත් වෙනවා. මේ සියලු සම්පත් තව මාස 5ක් යනකොට මට අහිමි වෙනවා. මොකද මම අර රහතන් වහන්සේ නමකට දන් දීලා ලබාගත් කුසලය දැන් ෂය වෙමින් ඉවර වෙමින් තමයි තියෙන්නේ. මොනවද රහතන් වහන්සේට දුන්නේ? තලමුරුවට. දන් දීලා ලබාගත් පින නිසා තමයි ඍජුවම ප්‍රේතියක් වෙන්නේ නැතුව විමාන ප්‍රේතියක් වෙලා උපදින්නේ. නමුත් මේ පින තව 4 මාසයක් ඇවෑමෙන් ඉවර වෙනවා. ඉන් පස්සේ මට යන්න තියෙන්නේ නිරේට. සඳහන් කරනවා ඇය කරුණ පැහැදිලි කරපු හැටියට ඇය අවීචි මහ නිරේටමයි යන්නේ කියලා. නිරයන් අතර භයානකම නිරේ. ප්‍රමාණයක් කරලා දක්වන්න බැරි තරම් අසීමාන්තික දුකක් තියෙන මහ නිරේ. අවීචි මහ නිරේ. නිමක් නැති දුක්. අවීචි මහ නිරේ ආයුෂය කොපමණද? සඳහන් කරලා තියෙන්නේ අන්තර්කල්ප 1ක් කියලා. ආනන්තරීය කර්මය කරපු අය යන්නේත් අවීචි මහ නිරේට. භාග්‍යතුන් වහන්සේට නොඑක ආකාරයෙන් කරදර කරපු දේවදත්තයන් වහන්සේ මේ වෙනකොට දුක් විඳින්නෙත් ඒ අවීචි මහ නිරේ. නිරයන් අතර දරුණුම නිරය. එතකොට මේ ප්‍රේතිය ගිහිල්ලා උපදින්නේ මේ අවීචි මහ නිරේ. ඒ නිසා අය සඳහන් කරනවා මට පින් දෙන්න. පින් අනුමෝදන් කරලා මම මේකෙන් බේර ගන්න. ඒ මනාව අවවාද කරා. දරුවනේ අකුසල කර්මයේ හැටි. දරුවනේ කුසල කර්මයක විපාක. මේ කාරණා දෙක මනාව දැකලා ඔබලා කවදාවත් ඔබලගේ ජීවිතේ අකුසල් නම් කරන්න එපා කියලා අර පිරිසට අවවාද කරනවා. මේ පිරිස වෙළඳ ගමන නිමා කරලා නැවත සවැත් නුවර ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ විමාන ප්‍රේතියගේ සිදුවීම මුල ඉඳලා භාග්‍යතුන් වහන්සේට විස්තර කරනවා. භාග්‍යතුන් වහන්සේ කාරණාව දන්නවා. නමුත් මේගොල්ලන්ගේ අත්දැකීම මේගොල්ලෝ කියනවා. බුදුරජාණන් වහන්සේට ඒ ගැන මනාව පැහැදිලි කරාම අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අර්ථෝත්පත්ති කරගෙන මේ ඇයට මනාව අනුශාසනාවක් කළා. දැන් අර ප්‍රීතිය ඇයි නග්න වෙයිපදුනේ? මෙච්චර සැප සම්පත් ලැබලා ඇයි නිරෝධයෙන් ඉපදුනේ? අර සුරා විකුණන කාලේ දූර්තයන්ගේ ඇඳුම් ටික ගලව ගත්තනේ. වස්ත්‍ර හොරකම් කරපු පව නිසා ඇය උපදින තැන නිර්වත්ව උපදිනවා. പ്രേත ලෝකේ වාගේ තැන්වල නිර්වතින් ඉපදිලා දුක් විඳලා ඊළඟට යන්නේ අවීචි මහ නිරේට. ඉතින් මේ වස්ත්‍ර හොරකම් කරපු පව නිසාම නෙමෙයි
ඒකත් එක පවක්. මොකද සඳහන් කරනවා ඇය අර බොහොම ලස්සනට මනුස්ස ලෝකේ හිටපු කාලේ ජීවිතේට කරපු එකම පින්කම තමයි අර රහතන් වහන්සේට තලමුරුවට දන් දීපු එක. ඒ ඇරෙන්න ඇය වෙන පින්කම් නම් කරලා නැහැ. පින්කම් නොකලට කොයිතරම් පව්කම් කරන්නද? ආන්ගේ අකුසලුත් හේතු වෙලා තමයි ඇයි මේ අවීචියට තීන්දුව වෙලා ඉන්නේ. නමුත් කර්මයේ විපාකයේ දැකපු නිසා වෙළඳ පිරිස භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව සඳහන් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මනාව දන් දුන්නා. තමන්ගේ ජීවිතවලට මහත් කුසල් රැස් කරගත්තා වගේම ඒ කුසල් අර ප්‍රේතියට අනුමෝදන් කළා. භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දන් දීලා ලබාගත් කුසල් අනුමෝදන් කරපු පිණින් එය අවීචයට යන්නේ නැතුව නිදහස් වුණා. සඳහන් කරනවා මේ මහ බලවත් කුසල් ඇගේ ජීවිතයට ලැබීමත් එක්ක ඇයි එතනින් නිදහස් වෙලා තව්තිසා විඋප්පත්තිය ලැබුවා කියලා. එතකොට මේ කුසලයට කොච්චර දේවල් කරන්න පුළුවන්ද?